අයිබෝන් දරුවනේ ප්‍රක්ෂිප්තයේදී ඊළඟ වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ මේකෙදී ඔයගොල්ලන්ට මම ගෙදර වැඩේදී දුන්න ගැටලු තුනක් තියෙනවා. ඒ ගැටලු තුන සාකච්ඡා කරලා ඒකෙදී ඔබට පැහැදිලි කරලා දෙන්න ඕන වැදගත් කරුණු කීපයක් තියෙනවා ප්‍රක්ෂිප්ත සම්බන්ධයෙන්. අන්න ඒවා පැහැදිලි කරන්නයි මේ වීඩියෝ එක මම පාවිච්චි කරන්නේ. හොඳයි අපි ඉස්සෙල්ලාම යමු. ඒ දුන්න ගැටලු වලින් පළවෙනි ගානට ඒක කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේක 14 වෙනි ගැටලුව. ඒක කියන්නේ තිරසිත ඇල්ෆා අනතව v වේගයෙන් ඕලක්ෂයෙන් ප්‍රක්ෂේපණය කරන අංශුවක උපරිම උස h ද තිරස් පරාසය සිම්පල් a ද වේගය. ඉතින් මේ තිරස් පරාසය කියලා අදහස් කරන්නේ අර ප්‍රක්ෂේපණ ලක්ෂ්‍ය හරහා ගමන් කරන තිරස් තලය මත තියෙන පරාසය. දැන් ඕන වෙලාවක තිරස් පරාසය කියලා අදහස් කරන්නේ ප්‍රක්ෂිප්තයක ප්‍රක්ෂේපණ ලක්ෂ්‍ය හරහා ගමන් කරන තිරස් තලයක් තියෙනවනේ. අන්නේ තිරස් තලය මත තියෙන පරාසය තමයි තිරස් පරාසය කියලා අදහස් කරන්නේ. හරි? දැන් මේක v වේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා කියලා කියන්නේ තිරසිත ඇල්ෆා අනතර මේ ප්‍රක්ෂිප්තයේ නගින උපරිම උස සිම්පල් h කියලා දීලා තියෙනවා. එයාගේ තිරස් පරාසය සිම්පල් a කියලා දීලා තියෙනවා. හරි? ඒක තමයි මෙතන දීලා තියෙන data. අපි ගමු මේක b කියලා. ඔබ දන්නවා උපරිම ලක්ෂයේදී ප්‍රක්ෂිප්තයේ ගමන් කරන තිරස් දිශාවයි. සිරස් ප්‍රවේගය ශූන්‍ය වෙනවා. ඔක තමයි තියෙන්නේ. දැන් අපි කියනවා ඇල්ෆා කියන්නේ tan ඉන්වර්ස් 4යි විතර a කියලා ඔප්පු කරන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් මේකෙදී අපිට හිතන්න ආකාර කීපයක් එනවා. එකක් තමයි මේ ඕසික බීජගණිතයට අපිට ඉහළට v සමානයි u ධන a දාන්න පුළුවන්. ඉහළට v වර්ගය සමානයි u වර්ගය ධන 2s වගේව දාන්න පුළුවන්. ඒක. ඊළඟට ඕසිත a දක්වා චලිතය ගත්තාම තිරසිත s සමානයි u ධන භාගයේ d වර්ගය දාන්න පුළුවන්. ඉහළට s සමානයි u d වර්ගය s සමානයි u d ධන භාගයේ d වර්ගයේ ගැනි සමීකරණ දාන්න පුළුවන්. මේ ප්‍රක්ෂිප්ත ගැටලුවලදී අර විකල්ප ගණනාවක් අපිට පේනවා. නමුත් අර උත්තරේ දිහා බලාගෙන අපි යම්කිසි නිගමනවලට එළවෙනවා. දැන් මේකේ උත්තරේ ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් 4යි විතර a කියලා ඔප්පු කරනවා. ඇල්ෆා සමානයි tan ඉන්වර්ස් 4යි විතර a. ඔක තමයි ඔප්පු කරන්න කියන්නේ. එතකොට මේකේ u නෑ. ඊළඟට තව දෙයක් තියෙනවා. ඔබ දන්නවා මේ ප්‍රක්ෂිප්තයේ ආරම්භක ලක්ෂයේ ඉඳලා ඉහළම ලක්ෂයට එන කාලයයි එතන ඉඳලා ආපු මෙතෙන් එන කාලයයි දෙක සමානයි. ඒ කියන්නේ O සිට B චලිතයට B සිට A චලිතයට ගත කරන කාල දෙක සමානයි. තව විදිහකින් කිව්වොත් O සිට B චලිතයට කාලය T නම් O සිට B හරහා A චලිතයට කාලය දෙකයි T වෙනවා. අන්න ඒකත් ඔබ දැනගෙන ඉන්න ඕන කාර්යය. හොඳයි එහෙනම් අපි ඉස්සෙල්ලාම O සිට B චලිතයේ සලකා O සිට B චලිතයට මම ඉහළට දානවා v සමානයි u ධන at. එතකොට O සිට B චලිතයේදී අවසාන ප්‍රවේගයේ ඉහළට සංරචකයක් නැහැ, ඒක බිඳුවයි. ආරම්භක ප්‍රවේගයේ ඉහළට සංරචකයේ v sin alpha ऋण g අපි ගමු කැපිටල් T කියලා කාලය කැපිටල් T කියලා හිතමු. එතන මෙන්න කාලය T. එතන T සමානයි බිඳුවයි. මෙතන T සමානයි කැපිටල් T. එතන මෙතෙන්දී T සමානයි 2යි කැපිටල් T වෙනවා. මෙතෙන් T සමානයි 2යි කැපිටල් T.
right? දැන් මේකෙන් මම පුළුවන් capital T වලගේ ලබා ගන්න. capital T සමානයි v sin alpha යට g. v sin alpha යට g. අපි ගමු මේක රෝමි ලක්ෂණ එක කියලා. හරි? මේක විවිධ විදිහට කරන්න පුළුවන්. මම මේක විදිහක් මම බලන්න. ඊළඟට O සිට B චරිතයේදම මම ඉහළට දානවා v වර්ගයේ සමානයි u වර්ගයේ දාන 2as කියන එක. මම ඒක දාන්න හේතුව x සම්බන්ධ කර ගැනීම. ඒක තමයි මගේ අරමුණ. ඒතර බිඳුව සමානයි v වර්ගයේ sin වර්ගයේ alpha ආරම්භක වේගයේ ඉහළ සංකල්ප වේගයේ sin alpha එකේ වර්ගයේ ඉන්නේ ඍණ 2gh ඍණ 2gh. දැන් මගේ උත්තරේ v නැති නිසා මම මේකෙන් v වර්ගය උත්තර කරනවා. එම නිසා v වර්ගය සමානයි මට එනවා 2gh යට sin වර්ගයේ alpha. මේක මම කොහොමද ලක්ෂණ දෙක කියලා ගන්නවා. දැන් මම උත්සාහ කරන්නේ තවත් v වර්ගයේ සදා සමීකරණයක් ගන්න. ඒ සඳහා මම මොකද කරන්නේ මේ t වලට තව සමීකරණයක් ගන්නවා. ඒ t වල සමීකරණය ගන්න මම o සිට a චරිතය සලකලා තිරස් දිශාවට මම දානවා x සමානයි ut. o සිට a චරිතයට o සිට a චරිතයට මම දානවා තිරස් දිශාවට x සමානයි ut. ධන භාගයේ t වර්ගය. ඒක ඇන්නේ නැහැ තිරස් දිශාව දාන්න. O සිට a චරිතයේදී තිරස් විස්ථාපනය සිම්පල් a. මම ඒක ගන්න හේතුව මේ a සම්බන්ධ කරගන්න මම මේ හදන්නේ. මොකද මගේ උත්තරේට a තියෙනවා. ඒ සම්බන්ධ කරගැනීමේ අනුවෙන් තමයි ඒක අපි දාන්නේ විස්ථාපනය a. ආරම්භක වේගයේ තිරස් සංරටකය v cos alpha. ගතවන කාලයේ O සිට a දක්වා යන ගතවන කාලයේ මේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2t. මේක ඇලෙන්නේ නැහැ. මොකද ත්වරණයේ තිරස් දිශාවට බිඳුව නිසා. ඒතර මේකෙන් මට එනවා මේකෙන් මට ලැබෙනවා t කියලා කියන්නේ t සමානයි a යට 2v cos alpha. මේක ගන්නවා රෝමි ලක්ෂණ 3 කියලා. අන්න දැන් මට මගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා තියෙන්නේ. මම t සඳහා සමීකරණ දෙකක් කරන් තියෙනවා. v වර්ගයට එකක් කරන් තියෙනවා. මම මේ දෙක සමාන කරනවා. රෝමි ලක්ෂණ 1 සරව සමයි රෝමි ලක්ෂණ 3. නිසා මට කියන්න පුළුවන් මෙන්න මේ v sin alpha යට g v sin alpha යට g සමානයි කියලා a යට 2v cos alpha. එහෙනම් මේකෙන් මම හරස් මුලින් v මේ පැත්තට අරන් මේවා ටික දානවා එන පැත්තට. එතකොට මට එනවා මේකෙන් එනවා v වර්ගයේ සමානයි කියලා. v වර්ගයේ සමානයි v වර්ගයේ සමානයි ad යට ad යට 2 sin alpha cos alpha. මේක හරස් මුලින් එහෙට යනවා 2 sin alpha cos alpha. ad යට 2 sin alpha cos alpha. ඔන්න මට මේකෙන් ලැබෙනවා v වර්ගය. මම මේ v හරස් මුලින් මේ පැත්තට අරන් ඉතුරු පද මෙහෙට දාපුවම එන්න දෙයි. මම මේක ගන්නම් රෝමි ලක්ෂණ 4 කියලා. දැන් මට තියෙනවා v වර්ගයේ සමීකරණ දෙකක්. එහෙනම් මට මෙතනින් කියන්න පුළුවන් 2gh යට sin වර්ගයේ alpha සමානයි කියලා ad යට 2 sin alpha cos alpha. එතකොට මේකේ මම හිතන්නේ මේ ධර්මවල පැහැදිලි වෙන්න ඕනේ. g ට g කැන්සල් වෙලා යනවා. 4යි h යට a එනවා. sin වර්ගය උඩට යනවා. එකක් කැපෙනවා. ඒ කියන්නේ g ට g කැන්සල් වෙනවා. 4යි h යට a සමාන වෙනවා. 4යි h යට a g කැන්සල් වෙනවා. sin වර්ගය උඩට යනවා. එක sin alpha එක කැපෙනවා. කැපිලා උඩ sin alpha එකට cos alpha කියන්නේ tan alpha කියනවා. එහෙනම් මේකෙන් මට එනවා alpha සමානයි කියලා
tan inverse 4යි 1ට 1. alpha සමානයි tan inverse 4යි 1ට 1 කියලා ලැබෙනවා. එතකොට මේ බහුපේන දින පළවෙනි රිසල්ට් එක අපිට ලැබෙනවා. එතකොට ඔබ බලන්න අපි කොහොමද මේක ප්ලෑන් කරේ කියන එක. මේ වීඩියෝ එක බලද්දී හැම වෙලේම තනියම මේක උත්සාහ දරන්න ඕනේ. ඒ විදිහ මේ තමයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ ඒ ගැටලුව තනියම හසුරුවීම සඳහා. හොඳයි එහෙමනම් දැන් මේකේ මුල් කොටස ඔප්පු කරා ඊළඟ මේක දෙවෙනි කොටස තියෙනවා මෙන්න මේක. මේක කියනවා මේ v වල අගය මෙන්න මේක බව වෙන්නන්න කියලා. මොකක්ද? 2g වතාවක් h ගන්න a වර්ගයට 16 a වර්ගයට 16 ඉන්න භාගයයි. මෙන්න මේක බව වෙන්නන්න තියෙනවා. හරි ඒත් අපි බලමු කොහොමද ඒ කොටස කරන්නේ. ඒක නම් බොහොම සිම්පල් අයිඩියා එකක්. මට සිද්ධ වෙන්නේ මේකේ මේක මකලා දාන්න. අපි බලමු කොහොමද ඒක කරන්නේ. right දැන් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියන එක. වැඩේ හරිනේ. හරි මේ තියෙන එක හොඳ වෙලාවට එකක් තියෙනවා. මේ සමාන කරගමු මේ දෙකෙන් එකක් මේ v වර්ගයේ උත්තර දෙකක් තියෙනවානේ. අපි මේක අපේ v වර්ගය සමානයි 2යි කියන sin වර්ගය කියලා තිබුණා. මාසතෝ දිනවා v වර්ගය සමානයි 2යි යට sin වර්ගය alpha. දැන් මෙන්න මේ sin වර්ගය alpha තමයි මම ආදේශ කරන්න ඕනේ. එතකොට මට ඔය v වලට ඔය කියන උත්තරේ ගන්න පුළුවන්. එතකොට ඒ සඳහා මම ළඟ තියෙන්නේ tan alpha වල අගය විතරයි. එතකොට tan alpha කියන්නේ 4යි 1ට ඒ කියන්නේ. එතකොට ඔබ දන්නවා මේ alpha කියන්නේ සුළු කෝණයක්. මේ සුළු කෝණයක් නිසා ඍජු කෝණික ත්‍රිකෝණයක් ඇඳීමෙන් මට sin alpha cos alpha හොයාගන්න පුළුවන්. මේක සුළු කෝණයක් නිසා නේ. alpha සුළු කෝණයක් බව දන්න නිසා ඍජු කෝණික ත්‍රිකෝණයක් ඇඳලා පුළුවන් මේ කර්තව්‍යයේ තුරු අනුපාත හොයන්න. සම්මුඛ පාදයේ 4යි බද්ධ පාදයේ a මේ alpha සුළු කෝණයක් කියලා දන්න නිසා. හරි. එහෙම නොවේ නම් සර්ව සාමයෙන් පාවිච්චි කරලා ගන්න ඕනේ. එතකොට මෙතෙන්ට එනවා 4යි 16 h වර්ගය ධන a වර්ගය. හරි 16 h වර්ගය ධන a වර්ගය. right එතකොට මේකේ මට sin alpha හම් වෙනවා 4යි 1ට මේ කියලා. එතකොට sin වර්ගය alpha කියන්නේ 16 h වර්ගයට මේ අගේ. එහෙනම් sin alpha මට හම් වෙනවා sin alpha සමානයි 4යි 1ට වර්ගමූල 16 h වර්ගය ධන a වර්ගය. හරි ඒ තමයි sin alpha එන්නේ. එතකොට එකයට sin alpha කියන්නේ මේක උඩට මාරු වෙනවා. sin වර්ගය alpha මාරු. එකයට sin වර්ගය alpha මාරු මේකේ වර්ගයේ ආදේශ වෙනවා. දැන් එහෙනම් මම මෙතනින් මේක මකලා දාන්න. දැන් මේකට ආදේශ කරනවා. එම නිසා v වර්ගය සමානයි v වර්ගය සමානයි 2යි gh එකයට sin වර්ගය alpha. ඒ කියන්නේ මේකේ පරස්පරයේ වර්ගය. එකයට sin වර්ගය. ඒතර මේක උඩට එනවා, මේක යටට එනවා. sin වර්ගය alpha නිසා මොකද වෙන්නේ? මම මුලේ ඉන්නවා 16 h වර්ගය ධන a වර්ගය යට 16 h වර්ගය. දැන් උත්තරේ දිහා බලන්න ඔබට වෙනවා 2g පොදු සාධකයක් ඇටියට එළියට තියෙනවා. h අකුර ඇතුළට ගිහිල්ලා තියෙනවා. අන්න ඒවා හිතලා බලන්න ඕනේ. ඊළඟට මෙතන h එකක් තියෙනවා ඒ වර්ගයට 16 තියෙනවා. ඒ කියන්නේ මේකෙන් බෙදලා තියෙනවා. h ඇතුළට යනවා. ඒතකොට මෙතන කියනවා 2g හරි
16 වර්ගයේ 16 වර්ගයේ තියෙනවා එක එනවා. හැබැයි මේ 1 වලින් වර්ණය කරනවාම ඉක්කඩුවට වෙනවා. මෙතන ඒ වර්ගයේ 16 වර්ගය 1 වලින් ගුණ කරද්දී මේක h එකක් කැපිලා යනවා. එහෙම නැත්නම් මෙතන h එකක් කමලා දාන්නේ උඩට හරි. ඒ වර්ගයේ 16 h කියලා අපිට ලැබෙනවා. ඒ v වර්ගයේ ඒ නිසා මම ලැබෙනවා v කියලා කියන්නේ 2v වරහන් h දාන ඒ වර්ගයේ 16 h වල වාගේ දෙකයි වතාවක් h දාන ඒ වර්ගයට 16 h වල වාගේ බලයි. හරි? එතකොට අවශ්‍ය ප්‍රතිඵලය ඉදිරියට ලැබෙනවා. එතකොට ඔබ බලන්න අපි කොහොමද මේ ගැටලුව හැදුවේ කියන එක. මේ ගැටලුවේදී අපි මොනවද ගත්ත තීරණ? අපි තීරණ ගත්තා මේක උපරිම උස නිසා ඉහළට v සමානයි u ධනයේදී v වර්ගය සමානයි u වර්ගය ධන 2යි ලීස්. ඒ එකක්. ඒක උපරිම උස නිසා ඉහළට දාන්න පුළුවන් අපිට අවසාන වේගයේ බිඳුව වෙන විදිහට සමීකරණ. ඒක. ඊළඟට අපි ගත්තා මේ ඕසින b චරිතයේද ගත වෙන කාලය වගේ දෙගුණයක් තියෙනවා මෙතෙන්ද කියන්නේ. ඒක අපි පාවිච්චි කරා. ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට s සමානයි u ද භාගයේ t වර්ගයේ තිරසන දාලා ඉතින් මෙතන සුළු කිරීමේ යම් තාක්ෂණික ක්‍රම තියෙනවා ටෙක්නික්ස් තියෙනවා. ඉතින් ඒ ටෙක්නික් වලින් ඒ අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න ඕනේ. එතකොට එහෙනම් ඒ ගන්න මෙතනින් මම ඉවර කරනවා. ඊළඟ ගැටලුවේදී සහ ඊට පස්සේ තියෙන ගැටලුව සඳහා ප්‍රාක්ෂිප්තවල තියෙන ඉතාම සුවිශේෂී පොයින්ට් එකක් සංසිද්ධිය කතා කරනවා. මම රෝලන් හැම වෙලාවෙම කියන්නේ ඇප්ලයිඩ් වල තියෙන සංසිද්ධිය. ඒ සංසිද්ධිය හරියට අධ්‍යයනය කරලා මනසේ ඇතුල් කරගෙන ඉන්නකොට අපිට ගැටලු පහසුවෙන් විසඳීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අපි ඊළඟට එකට යමු. හොඳයි දරුවනේ අපි ඊළඟ ගැටලුවට සහ ඊට පසු වෙන ගැටලුවට සහ ඊට පස්සේ ඔයගොල්ලන්ට ප්‍රාක්ෂිප්තවල ඉතාම වැදගත් වෙන එක්තරා සංසිද්ධියක් තියෙනවා. මම මේ සංසිද්ධිය බොහොම නිරවුල පැහැදිලි කරනවා. ඒක මනසට ගන්න. මේක අවසානයේ සුද්ධ ගණිතයට සම්බන්ධ වෙනවා. හරි ලස්සන පොයින්ට් එකක්. මේ ප්‍රාක්ෂිප්ත කියන්නේ ප්‍රායෝගික ලෝකයේ ගැටලුවක්. ඒක සුද්ධ ගණිතයට සම්බන්ධ වෙනවා. ඒක දැනගන්න. අපි බලමු කොහොමද කියලා ඒක. ගැටලුව මම පැත්තකින් තියෙනවා. අපි ඉස්සෙල්ලාම කතා කරමු මේකට අදාළ සිද්ධාන්තමය කොටස. මේක තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් තමයි. අපි හිතමු මේ ලක්ෂයෙන් u වේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා θ ඇන්ගල් එකකින් අංශුව. එයා d කියන තිරස් දුර ගෙවාගෙන යන වෙලාවේ h කියන සිරස් උස පසු කරනවා. ඒ කියන්නේ තව නියමිතව එයාගේ පතේ dh කණ්ඩායම සහිත ලක්ෂයක් තියෙනවා කියන එක නේ ඔබ කියන්නේ. එයා මේ d තිරස් දුර පසු කරන වෙලාවේ h කියන සිරස් උසේ එයා ඉන්නවා. මොකද තමයි මෙතන තියෙන තත්ත්වය. දැන් ඔන්න ඔය දත්තයක් තියෙනකොට ඔබ දන්නවා මේ h කියන උස උපරිම උස නෙමෙයි නේද? අනිවාර්යෙන් මේ ප්‍රක්ෂිප්තය තවත් මෙවැනිම h උසක් පසු කරනවා. උපරිම උස වුණොත් වෙන්නේ මේක h කියන්නේ උපරිම උස වුණොත් වෙන්නේ එක අවස්ථාවක් තියෙනවා. දැන් උපරිම උස වුණා නැත්නම් මම මෙහෙම කිව්වොත් ප්‍රක්ෂිප්තය h සිරස් උසක් පසු කර යන මොහොතේ තිරස් විස්ථාපනයේ dයි සිතව. ප්‍රක්ෂිප්තය තිරසට θ කෝණයෙන් ආනතව u වේගයෙන් ප්‍රක්ෂේපණය කරපු ප්‍රක්ෂිප්තය h සිරස් උසක් ගෙවා යන මොහොතේ තිරස් පරාසයේ dයි සිතව. දැන් මම යන්නේ ඔයගලන්ට මෙන්න මේ d වලට අපිට වර්ග සමීකරණයක් ගොඩ ගන්න පුළුවන් බව පැහැදිලි කරන්න. මේ d සඳහා වර්ග සමීකරණයක් ගොඩ ගන්න පුළුවන්. ඒ වර්ග සමීකරණය ගොඩ නැගීම තුලින් බලමු අපි මොකක්ද අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනෙ කියලා. අපි ඒක සාකච්ඡා කරමු. එහෙනම් අපි ඕසිත ඒ ගණිතයේද
S සමානයි ut ධන භාගයේ at වර්ගයේ දානවා. දාන්නේ කොහොමද? ඉස්සලාම දාන තිරස. රෝසිට ඒකල්ටේදී තිරස් ස්ථාපනයේදී සමානයි ආරම්භක වේගයේ පැත්ත සම්බන්ධකයේ u cos theta t. right? then මට ඕන නම් පුළුවන් මේකෙන් t යුක්ත කරලා d සහ θ තියෙන සමීකරණයකට යන්න. d θ h තියෙන. එහෙම නැත්නම් cos θ උක්ත කරලා මට පුළුවන් t d තියෙන සමීකරණයකට යන්න. t d h තියෙන සමීකරණය. මම මේකෙන් t උක්ත කරනවා. මේකෙන් t උක්ත කරොත් මට ලැබෙනවා t සමානයි d යට u cos θ කියලා. right? ඊළඟ මම ඉහළට දානවා s සමානයි ut ධන භාගයේ ut වර්ගය. s කියලා කියන්නේ h. u sin theta. t කියන්නේ d යට u cos theta. ඍණ භාගයයි g t වර්ගය. t වර්ගය කියන්නේ d යට u cos theta වල වර්ගය. d යට u cos theta වල වර්ගය. දැන් උඩ වෙනවා මෙතන මේක සුළු වෙලා u ට u කැපෙනවා h සමානයි u tan theta වතාවක් e කියලා. මෙතන එනවා gd වර්ගය යට 2u වර්ගය cos වර්ගය theta cos වර්ගය theta උඩට ගත්තාම sec වර්ගයේ තියෙනවා. දැන් මම කරන්නේ මේ මුළු සමීකරණයම ගුණ කරනවා 2u වර්ගයේ. ඒතර 2u වර්ගයේ ගුණ කරපුවාම මට ලැබෙනවා 2u වර්ගය h 2u වර්ගයේ සමානයි මේ u කැපිලා ගිහින් තියෙන විදිහ මට වැරදුනා u නෑ 2u වර්ගයේ tan theta 2u වර්ගයේ tan theta d මෙතන ඍණ dd වර්ගයේ sec වර්ගයේ theta dd වර්ගයේ sec වර්ගයේ theta. දැන් මේකේ මට ඕනේ d වල වර්ග සමීකරණයක් විදිහට මෙයාව පෙන්නන්න. මම ඒ නිසා මේ පැත්තට ගන්නවා g sec වර්ගයේ theta g sec වර්ගයේ theta d වර්ගය ඍණ 2u වර්ගයේ tan theta d ධන 2u වර්ගයේ h සමාන d. මට ඕනේ මොකද සමීකරණය කොට ගන්න. ඔබට පේනවා මෙතන d වල වර්ග සමීකරණයක් තියෙනවා. d වල වර්ග සමීකරණයක් තියෙනවා. d වල වර්ග සමීකරණය. ඒතර අපි බලමු මේ ප්‍රායෝගික අවස්ථාව මොකක්ද කියලා. මේකේ කියවෙන්නේ යම් කිසි සිරස් h උසක් පසු කරන විට තිබෙන තිරස් දුර d සඳහා වූ සමීකරණයක් වෙනවා. එයි මේකට වර්ග සමීකරණයක් ඇවිල්ලා තියෙන්නේ. මේක වර්ග සමීකරණයක් එන්න හේතුව තමයි මේ h කියන්නේ සිරස් උස නොවන උපරිම උස නොවන h කියන්නේ උපරිම සිරස් උස නොවන වෙන ඕනම අවස්ථාවකදී දෙරළඟ සිරස් උසක් h මගින් නිරූපණය වෙනවා නම් එහෙම ඒවා දෙකක් තියෙනවා. මේ h කියන්නේ උපරිම උස නොවන ඕනම විටකදී මේ ඊටලින් අදහස් කරන්නේ උපරිම උස නොවන ඕනම විටකදී h උසක් සහිත අවස්ථා දෙකක් ප්‍රක්ෂිප්තයේ හැම වෙලේම තියෙනවා. ඒකට හේතුව ඕනම තිරස් රේඛාවක් ඇඳලා බලන්න ප්‍රක්ෂිප්තයේ පදේ දැන් දෙකෙන් හම්බෙනවා. ඒ කියන්නේ එකම සිරස් උස සඳහා අවස්ථා දෙකක් තියෙනවා කියන එකයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ ඊටලින් උපරිම උස නිරූපණය නොවන විට. උපරිම උස නිරූපණය වෙන වෙලාවේ එක අවස්ථාවක් තියෙනවා. එතකොට එහෙනම් මේ d වලින් තියෙන මේ වර්ග සමීකරණය විසඳපුවාම මූල හැටියට ලැබෙන්න ඕනේ මොනවද? අන්න ඒක නම් හිතනවා. මේ d වලින් තියෙන වර්ග සමීකරණය විසඳපුවාම මූල හැටියට ලැබෙන්න ඕනේ මොනවද?
දැන් අපි උදාහරණයක් විදිහට හිතමු. මේකේ මූල හැටියට ලැබෙන්න ඕන වෙන්නේ මෙන්න මේ කියන h සිරස් උසක්. පසු කර යනකොට මේ ප්‍රක්ෂේපයේ තියෙන තිරස් දුරවල් දෙක තමයි මේ d වල මූල හැටියට එන්නේ. කියන්නේ h කියන සිරස් උසක් පසු කරගෙන යන අවස්ථා දෙකේදී තිරස් දුරවල් දෙකක් තියෙනවානේ. මේක එකක් මෙතන තියෙන දුර තව එකක්. හැබැයි මේ අවස්ථාවේදී නිරූපණය වෙන්නේ h කියන සිරස් උසක් පසු කරගෙන තියෙන තිරස් දුර. ඊළඟට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරෙන් නිරූපණය වෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරෙන් නිරූපණය වෙන්නේ h සිරස් උසක් පසු කරගෙන තියෙන තිරස් දුර. එහෙනම් මේ වර්ග සමීකරණය මේ d වල වර්ග සමීකරණය අපි විසඳුම් දෙක d1 d2 කියලා හිතුවොත් d1 d2 කියලා හිතුවොත් මේ විසඳුම් දෙක d1 කියලා කියන්නේ මොකක් හරි h සිරස් උසට අදාළව තියෙන තිරස් දුර එක දුරක්. d2 කියලා කියන්නේ අනිත් h සිරස් උසට අදාළව තියෙන අනිත් දුර. හරි? එතකොට මොකද්ද මේකේ තියෙන තව වැදගත්කම? ඔබ දන්නවා මේ වර්ග සමීකරණයේ මූල d1 d2 නම් අපිට පුළුවන් d1 ගන්න d2 සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. ඍණ මේ අගේ බෙදීම මේකට. d1 d2. ඒ කියන්නේ කාවිදින් කිව්ව ඍණ මේ අගේ බෙදීම මේක. ඍණ b යටේ මූල i කියන්නේ ඒ කියන්නේ 2u වර්ගය tan වර්ගයේ දීලා බෙදීම g sec වර්ගයේ දීලා කියලා ගන්න පුළුවන්. ඒක හරිය වැදගත් ප්‍රතිඵලයක්. හරි? ඊළඟට තව එකක් තමයි මූල i එකේ සහ මූල ගුණිතය ගන්න පුළුවන්. d1 d2 ගුණිතය. d1 d2 ගුණිතය ගන්න පුළුවන්. එතකොට මූල ගුණිතය එන්නේ c බෙදීම a. ඒ කියන්නේ 2u වර්ගය h බෙදීම g sec වර්ගය θ. දැන් ඔබට පේනවද මෙන්න මේ සංසිද්ධිය මොකක්ද මම මේ කතා කරපු සංසිද්ධිය කිසියම් ප්‍රක්ෂිප්තයක් දෙනලක සිරස් උසක් අපි h කියලා ගමු. දෙනලක සිරස් උසක් ඒක උපරිම උස වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දෙනලක සිරස් උසක් පසු කරන විට තියෙන තිරස් දුර d නම් එන්නේ d සඳහා අපිට වර්ග සමීකරණයක් ලැබෙනවා. right? ඒනොට මේ වර්ග සමීකරණයට තාත්වික ප්‍රවින්න මූල දෙකක් තියෙනවා. මේ h කියන එකේනා උපරිම උස නොවන විට. මේ h වලින් අදහස් කරන්නේ උපරිම උස නොවනවා නම් එහෙම x ලා දෙන්නේ අනිවාර්යයෙන්ම ඉන්නවා. එහෙම x ලා දෙන්නේ ඉන්නකොට වෙන්නේ ඊට ගැළපෙන තිරස් දුරවල් දෙකක් තියෙනවා. මේ තියෙන එක දුරක් d1 කියලා ගමු මේක d2. හරි? මේකට තාත්වික ප්‍රවින්න මූල තියෙන්නේ මේ h වලින් උපරිම උස හැර වෙන මොන උසක් නිරූපණය වෙනවා. මේ h වලින් උපරිම උස නිරූපණය වෙනවා. මේ h වලින් නිරූපණය වෙන උපරිම උස නම් අනිවාර්යයෙන් මේ වර්ග සමීකරණේ d1 සහ d2 කියන්නේ සමපාත මූල තියෙනවා. d1 d2 කියලා කියන්නේ සමපාත මූල. එතකොට එක මූලයයි තියෙන්නේ. මොකද උපරිම උස සඳහා එක මේක තිරස් දුරයි දෙකක් නෑ. දැන් ඔබට තේරෙන්න ඕනේ මෙන්න මේ ගොඩනගන වර්ග සමීකරණය ඊට පස්සේ ඒවයි මූලයි මූල ගුණයෙන් අපට ඉස්සරහට යන්න පුළුවන් ආකාරය. ඒතකොට මේ ප්‍රක්ෂිප්ත වල ඊටාම වැදගත් සංසිද්ධියක් තමයි මම මේ ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ. දැන් මෙන්න මේ සංසිද්ධිය පාවිච්චි කරලා ඉදිරියට තියෙන ගැටලු දෙක ඊටාම පහසුවෙන් අපට විසඳීමේ හැකියාව තියෙනවා. හොඳයි දරුවනේ එහෙනම් අපි කලින් ඉගෙනගත්ත සිද්ධාන්තයක් සිහිය තබාගෙන මේ යමු අපි 16 වෙනි ගැටලුවට. ඒකේ කියන්නේ ඕකේ ලක්ෂයෙන් අංශුවක් ප්‍රක්ෂේපණය කරනවා කියලා කියනවා. ආරම්භක වේගයක් එහෙම නැත්නම් ප්‍රක්ෂේපණ කෝණයක් මුකුත් දෙන්නේ නැහැ. අංශුවේ තිරස් පරාසය r සොයන්න කියලා කියනවා. ඉතින් එවැනි අවස්ථාවක ඔබ තේරුම් ගන්න. එහෙම කියනවා ගැටලුව. මේක මේ විවාහ ගානක කොටසක්. එවැනි අවස්ථාවක ඔබ තේරුම් ගන්න ඕනේ මේ අපිට රාශීන් අර්ථ දක්වලා තමයි මේ r සඳහා ප්‍රකාශනයක් ගන්න කියන්නේ. මොකද හේතුව මේ ගැටලුවේ යන්නේ වෙන පැත්තකට. ඒක සෙවීම නෙමෙයි මෙතන තියෙන ආරම්භය. ගැටලුව යන්නේ වෙන පැත්තකට. ඒ නිසා අපි අතින් දාගත්ත u කියලා ආරම්භ වෙයිය තීරණ කියලා. ඊට පස්සේ
O සිට D චලිතේ මේ මෙතෙන්ට තියෙන සම්පූර්ණ චලිතය සලකලා මේ මම තිරසට දැම්ම S සමාන UT දන භාගයේ T වර්ගය දාලා T හොයාගත්තා. ඉහළට දැම්ම S සමාන UT දන භාගයේ T වර්ගය දාලා ඒකෙන් මම R වර්ගය හොයාගත්තා. U වර්ගයට D sin 2 alpha කියලා. U වර්ගයට D sin 2 alpha කියලා අපි හොයාගත්තා. තිරස් පරාසය R. ඊළඟට O සිට C චලිතේ ඉහළ වරක්ෂය දක්වා චලිතයට ඉහළට දැම්ම B වර්ගය සමාන U වර්ගය දන 2s දාලා මම එකෙන් h හොයාගත්තා. මේක මට ඕන වෙනවා. දැන් මේක කියන්නේ මේ අංශුව අර මේ ගානේ කියනවා එන්න මෙහෙම වස්තුව නගින උපරිම උසමෙන් ලැම්ඩා වාරය කුසිනවා. හැබැයි ලැම්ඩා කොටයි එක කියලා තියෙනවා. වල PQ ලක්ෂ දෙකක් අතර සිරස් දුර. මේක PQ කියලා තියෙනවා. ඒ නිසා මට AB කියලා ගන්න අවසර නැහැ. මේ PQ කියලා තියෙන නිසා මේ දැන් මේ PQ ලක්ෂ දෙක අතර තියෙන තිරස් දුර අපි ඉන්නන්නේ. PQ ලක්ෂ දෙක අතර තියෙන තිරස් දුර. දැන් බලන්න මේ ගැටලුව අර අපි කලින් අධ්‍යයනය කරපු අර සංසිද්ධියට 100% ගැලපෙනවා. ඒ සංසිද්ධියට 100% ගැලපෙනවා. කොහොමද ගැලපෙන්නේ? ඔබට පේනවද මේ අංශුව lambda h කියන මේක අනිවාර්යයෙන්ම මේ උසවල් දෙකක් මෙහෙම තියෙනවා. මොකද හේතුව lambda කුඩයි එක කියලා දීලා තියෙන නිසා. ඒතකොට අනිවාර්යයෙන්ම මේ lambda h කියන්නේ උපරිම උස වෙන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙවැනි උසවල් දෙකක් තියෙනවායි. එතකොට මේ එවැනි එක උසකට අදාළ තිරස් දුර තමයි D1 කියන්නේ. අනිත් උසට අදාළ තිරස් පරාසය තමයි D2 කියලා මම අරන් තියෙන්නේ. D1 D2. ඔබට පේනවා මේ පොයින්ට් එකට අදාළ තිරස් දුර D1 මේ පොයින්ට් එකට අදාළ තිරස් දුර D2. ඒ කියන්නේ අර මට කලින් මම කතා කරපු සංසිද්ධිය විදිහට මට මෙන්න මේ වර්ග සමීකරණය කොට ගන්න පුළුවන්. මේ වර්ග සමීකරණය කොට ගලා මට තර්ක කරන්න පුළුවන් මෙයාගේ මූල D1 D2. හැබැයි මෙතන පොඩි එක දෙයක් තියෙනවා. මෙතන මේ h වෙනකොට lambda h තියෙන්න ඕනේ. h වෙනකොට lambda h තියෙන්න ඕනේ. ඒතර මේ මෙයා මම කලින් මේ එකට අදාළ වුණාම සමීකරණයනේ. ඒතර මේකේ එකම වෙනස තියෙන්නේ h වෙනකොට lambda h එන්න ඕනේ. එච්චරයි. h වෙනකොට lambda h එන්න ඕනේ. ඉතින් මම මේක ආපුසරයක් හොඳ ගන්න යන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් දැන් මේ වගේ ගාන දුන්නාම අපි lambda h උසක් පසු කරන විට තිරස් දුර di ගනිමු කියලා. lambda h තිරස් උසක් පසු කරන විට තිරස් දුර di ගනිමු කියලා. අපි මෙන්න මේ සමීකරණය ගොඩනගා ගන්නවා. තිරසරයි සමාන u d දන භාගයේ t වර්ගය දාලා අපි ගොඩනගනවා මේ සමීකරණය. හරි? අපි මේ සමීකරණය ගොඩනගනවා. එහෙනම් අපිට කරන්න පුළුවන්. ගොඩ නගල කරලා අපි කියනවා මේ සමීකරණයේ මූල මේ ගැටලුවට අදාළ වන D1 D2. හරි. හැබැයි මෙතන පොඩි වෙනසක් කරන්න ඕනේ. මෙතන h නෙමෙයි lambda h වෙන්න ඕනේ. ඒ නිසා දැන් මම මේක මකලා හදනවා. මම මුල ඉඳලම කරන්න යන්නේ නැහැ. මෙතෙන්ට lambda h වෙන්න ඕනේ. එතකොට එතෙන්ට lambda h කියනවා කියන්නේ වෙන කිසිම තැනක h නැහැ. මෙන්න මෙතෙන්ට lambda h වෙනවා. तो इटेंड लैम्डा h කියනවා කියලා කියන්නේ මෙතෙන්ට lambda h වෙනවා. ඔච්චරයි ඕකේ අර කලින් එකෙන් මට වෙනස් වෙන්නේ. හරි? දැන් අපෙන් ඉල්ලන්නේ මොකද්ද? මෙන්න මේ ස්ථාන දෙක අතර තිරස් දුර. ඒ කියන්නේ D2 වෙන D1. මගෙන් අහන්නේ D2 වෙන D1. හරි? මගෙන් අහන්නේ D2 වෙන D1. දැන් එහෙනම් මම මෙන්න මේ පොත් මකලා දානවා. ඒ කියන්නේ මූල අන්තරය. මූල දෙකේ අන්තරය. අර වර්ග සමීකරණේ මූල අන්තරය. ඔබ දන්නවා මූල අන්තරය අපිට එකපාරම හොයන්න බෑ. අපිට පුළුවන් මූල අන්තරයේ වර්ගය හොයන්න. ඉතින් ඕවා වර්ග සමීකරණ වලට ඉතාම හොඳින් අධ්‍යයනය කරලා පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් මෙතනින් මම ගන්නවා D2 ඍණ D1 වර්ගය. මූල අන්තරය අපිට එකපාර කැල්කියුලේට් කරන්න බෑ. මේක සමානයි D2 වර්ගය ධන D1 වර්ගය D2 වර්ගය ධන D1 වර්ගය
ඍණ 2යි d1 d2 මේ අපට පරිසරයේ පොඩි සාධක දෙනවා ඉතින් ඒක ගණන් ගන්න බෑ මොකද ස්වභාවික ලෝකයේ ජීවත් වෙන පොදීම ලෝකෙක නෙමෙයි ගැලවිලි ඉන්ද්‍රිය මාර්ගයේ ඉන්දියා ගිහලා ඒක මම දැන් ඩ්‍රයිවර්ට පොඩි ඊළොත් කරන්න ලද්දන්නේ ඒ මොන් කාර්යය නම් එහෙම නැත්නම් බලන් දෙවිලා රෝඩේකට ඔළුව වෙట్లా ගන්නන්නේ ඒක නම් ඉතින් පොඩි කලබලයක් කරායි දැන් ඔබට මට කියන්න ඕනේ මේ මූල අන්තරේ වර්ග සමීකරණයක මූල අන්තරය කියන එක එහෙම මේ එකපාර ගන්න බෑ ඒකට ලියන්න ඕනේ මූල අන්තරේ වර්ගයේ ප්‍රකාශනය ලියන තමයි මූල අන්තරේ කියන්නේ දැන් මේක ඊට පස්සේ මොකද මේ ප්‍රතිඵලය අපි ළඟ නැහැ අපි ළඟ තියෙන්නේ d1 දාන d2 ඒ නිසා මෙයාම මම ආයෙ පාරක් ලියනවා d1 දාන d2 වල සම්පූර්ණ වර්ගය හැබැයි එහෙම ලියනකොට ධන 2යි d1 d2 කියලා එකක් වැඩිපුර එනවා මේ පද දෙකට අමතරව තව වැඩිපුර එනවා 2යි d1 d2 කියලා. ඒතකොට ඒකයින් කරන්න ඍණ 2යි d1 d2 දාන්න ඕනේ. ඒතකොට මෙතනක් තියෙනවා ඍණ 2යි d1 d2. ඕවා හොඳටම කරලා තියෙන්නේ වර්ග සමීකරණ වලදී. ඔන්න ඔහොමයි. දැන් මොකද කරන්නේ? අපි ගිහිල්ලා මෙන්න මේ දෙක මෙතෙන්ට ආදිශ කරනවා. d1 d2 කියලා කියන්නේ ඒතකොට ඒ වර්ගය ගත්තාම 4යි u4 බලය. මෙතන ඔබට වෙනවා මේ මෙතන පොඩ්ඩක් සුළු කරන්න ඕනවා. සෙක් වර්ග දිට උඩට ගත්තාම කොස් වර්ග දිට එනවා. සෙක් වර්ග දිට උඩට ගත්තාම කොස් වර්ග දිට එනවා. මෙතන tan වර්ග දිට කියන්නේ sin වර්ග දිටට කොස් වර්ග දිට කියලා එනවා. sin වර්ග දිටට කොස් වර්ග දිට. ඒතකොට මේ සෙක් වර්ග දිට උඩට ගියාම ඒ කොස් වර්ග දිට කැපිලා යනවා. මෙතන එනවා 2යි u වර්ගය sin වර්ග දිටට d කියලා. ඔන්න ඔහොම සුළු වෙනවා. මෙතන 2යි u වර්ගයේ ලැම්ඩායි ඊට d cos වර්ගයේ θ කියලා එනවා නේද? හරි? දැන් මේකේ වර්ගය ගත්තාම 4යි u4 sin 4 බලයේ θ ඊට d වර්ගය ඍණ 4යි d1 d2 එතන 8යි u වර්ගයේ लैम्ब्डा cos वर्गයේ थीटा යට g ඔබ බලන්න මේ ප්‍රතිඵලයේ තියෙනවා r වතාවක් එකනේ ලැම්බඩා වල වර්ගමූලය කියලා. හරි? එතකොට r කියලා කිව්වේ මේකනේ. එතකොට දැන් මේකේ වර්ගයට නම් r වර්ගය හැදෙන්න ඕනේ. ඒ කියන්නේ u4 බලය g වර්ගය r වර්ගය දෙන්නේ මෙතන. මේක වර්ගමූලය ගන්නකොට නේ d2 කට d1 වෙන්නේ. ඒතර u4 බලයේ g වර්ගය sin වර්ගය 2යි alpha. sin 2යි alpha කියන්නේ 2යි sin alpha cos alpha. ඒතර sin වර්ගය 2යි alpha කියන්නේ නම් 4යි sin වර්ගය alpha cos වර්ගය alpha. මේ මෙතනින් ගන්න පුළුවන්. හොඳයි දරුවනේ මේ පොඩි මිස්ටේක් එකක් කළා දුන්නා මෙතන මේ d1 දන d2 ගන්න තැන. මෙතන d1 දන d2 එනකොට මම tan වර්ගයේ දින්න කියලා ලියලා තියෙනවා. tan වර්ගයේ දින්න නෑ. 2යි u වර්ගයේ tan θ. ඍණ b වෙදී මේ එන්න ඕනේ. ඍණ මේ සම්පූර්ණ කියවෙදීම මේක. ඒතකොට 2යි u වර්ගයේ tan θ යට g sec වර්ගයේ දින්න. එතකොට මෙතන sec වර්ගයේ දින උඩට ගත්තාම cos වර්ගයේ θ. tan θ කියන්නේ sin θ යට cos θ ගිහුවාම එක cos θ එකක් කැපිලා 2යි u වර්ගයේ sin θ යට cos θ යට g කියලා එන්නේ. d වර්ගය. එතන විතරයි පොඩි මිස්ටේක් එකක් තිබුණේ. ඒ අර කලින් ලියද්දිත් එතන මිස්ටේක් එක තියෙන්නේ නැති. d1 d2 හරි. එතකොට දැන් මෙතන මේ d1 දර d2 වල වර්ගයට ආදිශ කරපුවම 4යි u වර්ගය 4යි u4 බලය
sin वर्गයේ थीटा cos वर्गයේ थीटा යට g वर्गයේ කියලා එනවා. ඔන්න ඔක තමයි එන්නේ. හරිද? දැන් මම මේක යාල බකලා දානවා. ඒක කොහොමද දැන් මොන වෙන්නේ නැහැ. දැන් මේකෙන් මම එළියට ගන්නවා මේ r වර්ගයට අදාළ u4 g වර්ගය sin වර්ගය දෙකයි යනවා කියන්නේ. මේ sin වර්ගය දෙකයි θ. sorry. sin වර්ගය දෙකයි θ. දැන් මෙතන ඔබට පේනවා 4යි sin වර්ගය θ cos වර්ගය θ කියලා. ඒ කියන්නේ දෙකයි sin θ cos θ වල වර්ගය. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? d2 දෙක d1 වර්ගය සමානයි කියලා කියනවා. u4 බලය යට g වර්ගය 4යි sin වර්ග θ cos වර්ග θ කියලා කියන්නේ 2යි sin θ cos θ වල වර්ගය. ඒ කියන්නේ sin වර්ගය 2යි θ තමයි ඔය තියෙන්නේ. ඍණ 8යි u වර්ගය λh යට g cos වර්ගයේ θ. right? දැන් මම එළියට ගන්නවා u4 යට g වර්ගයේ sin වර්ගයේ දෙකයි θ කියන්නේ. u4 යට g වර්ගය sin වර්ගයේ දෙකයි θ එළියට ගන්නවා. මේකට හේතුව ඒක අර r වර්ගයට සමාන නිසා. හරි? එතකොට මට එනවා එක ඍණ එක ඍණ පොඩි මිස්ටේක් එකක් කරලා දුන්නා. මෙතන මේ 4යි sin වර්ගයේ තියෙන cos වර්ගයේ තියෙන වෙනකොට sin වර්ගයේ දෙකයි කියලා දාන්න නැතුව මේකෙන් අපි පොදු සාධකයක් ඇරෙන්න එළියට ගමු. 4යි u4 බලය sin වර්ගයේ θ cos වර්ගයේ θ යට g වර්ගයේ. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ලම එළියට ගන්න. එතකොට මට ඉතුරු වෙනවා එක ඍණ මේකෙන් 4ක් එනවා. u4 බලයක් ගන්න යටට u වර්ගයක් දාන්න වෙනවා. g එකක් උඩට දාන්න වෙනකොට g වර්ගය හදාගන්න නිසා 4යි u4 බලය sin වර්ගයේ තියෙන cos වර්ගයේ තියෙනනේ. ඒතකොට sin වර්ගයේ තියෙන එකක් මෙතන නැති නිසා යටට දාන්න වෙනවා මොන sin වර්ගයේ තියෙන එක. lambda h. හරි? හැබැයි ඔබට පේනවද මේ රෝමිලක්කන් දෙකෙන් gh ට u වර්ගයේ sin වර්ගයේ θ කියන්නේ. මම මෙතන h ලියලා lambda වෙනම ලියන්න. මෙන්න මේ කෑල්ල gh ට u වර්ගයේ sin වර්ගයේ θ කියන කෑල්ල. gh ට u වර්ගයේ sin වර්ගයේ θ කියලා කියන්නේ එකයි. මෙන්න මේ කෑල්ල එකට සමානයි. මෙන්න මේ කොටස සමානයි එකට. ඒක මෙන්න මෙතන ඉඳන් තියෙන්නේ gh යට u වර්ගයේ sin වර්ගයේ θ කියන්නේ එකයි. හරි? මේ රෝමිලක්කන් එකෙන් දාන්න ඕන. එහෙනම් මෙතෙන් ආදේශ කරුවාම d2 ඍණ d1 වර්ගය සමාන වෙනවා. මෙතන තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ u4 බලය sin වර්ගයේ දෙකයි θ යට g වර්ගයේ එකයි. මේ තියෙන්නේ කරගෙන යන්න තියෙන්නේ. එතකොට මේක සමානයි r වර්ගයට. ඒක සමානයි r වර්ගයට. එහෙනම් d2 ඍණ d1 සමාන වෙනවා r වතාවක් වර්ගමූලය කරගෙන යන්න.